नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संभप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि හින්දතුනි කුසල හා අකුසල කියන ඒ කර්ම පිළිබඳව කතා කළේ පසුගිය දිනේ ඒවා අපි අවසන් කළා. සම්පන්නේ සං විසති විධම්ති කාමාවචර කම්මනිච්ඡේව සංඝං ගච්ඡති. ඒ කියන ලද විසිවැදෑරුම් වූ ඒ කර්ම කාමාවචර කර්මයයි කියන මේ සංග්‍රහයටගේ يعني කාමාවචර කර්ම කියන ගොඩට වැටෙනවා. ඒ කියන ලද අකුසල් සිත් 12ක් කාමාවචර කුසල් සිත් 8ක් කියන මේ 20 ඒ 20 හි ලැබෙන ඒ චේතනා කර්ම කියලා දක්වන්නේ. දැන් ඒ කුසල කර්ම කියන ඒවාට ලැබෙන විපාකේ කියලා කොටසක් තිබෙනවා. විපාක කියන වචනය විස්තර කර තිබෙන්නේ අඤ්ඤමඤ්ඤ විසිද්ධානං කුසලානං පාකාති විපාකාත. ඕනෝනට විරුද්ධ වූ ඕනෝනට වෙනස් වූ කුසල් අකුසල් කියන මේවායේ පැසුණු අවස්ථාව නැත්නම් පැසුණු බව විපාක. ඒක තවදුරටත් පැහැදිලි කරනවා විපක්ක භාව මාපන්නානං අරූප ධම්මානං ඒතං අධිවචනං. නැත්නම් විපක්ක භාව මාපන්නානං කුසලානං ඒතං අධිවචනං. ඒ පැසුණු බවට පත් කුසලයන්ට මේ නමක් කියලා. ඒ කුසල අකුසල් කියන මේවා කොට අවසන් වූ කල ඒවා එහෙම පිටින්ම ඉවරයක් වෙනවයි කියලා කියන්නට බෑ. කියන්නේ ඒ සිත් නම් ඇති වෙලා නැති වෙනවා තමයි. නමුත් ඒ සිත් ඇති වෙයි නැති වුණත් ඒවායේ යම් කිසි ශක්තියක් තිබෙනවා. අනාගතයේදී ඒ කර්මයාගේ විපාකයක් උපදවන්න. ඒකටයි කියන්නේ කර්ම ශක්තිය කියලා. ඒ කර්මයෙන් එක එක කුසල කර්මයකින් හෝ අකුසල කර්මයකින් එක් ප්‍රතිසන්දියක් දීලා ප්‍රවෘත්ති විපාක උපදවනවා බොහෝම. දැන් අපි නිදර්ශනයකට ගතහොත් කාම අකුසල් සිත් 12ක් තිබෙනවා. අකුසල් 12න් විපාක උපදවන්නේ ප්‍රතිසන්දි විපාක. ඒ විපාක කියන විපාක කොටස් දෙකක් තිබෙනවා. ප්‍රතිසන්දි විපාකය ප්‍රවෘත්ති විපාකය. ප්‍රතිසන්දි විපාකය නම් ඒ කර්මය නිසාම ඒ කර්මයෙන්ම
යම් කිසි භවයක උපතක් ලබා වශයෙන් ඇතිවන්නා වූ විපාක සිතට කියන්නේ ප්‍රතිසන්දි විපාකය. එහෙම භවයක් ලැබුණාට පස්සේ ඒ ජීවත් වෙන කාලය තුලදී ලැබෙන විපාක වලට කියන්නේ ප්‍රවෘත්ති විපාක. ඒ පවත්නා කාලෙහිදී ලැබෙන විපාක ප්‍රවෘත්ති විපාක. ඒ කර්මයකගෙන් ගෙන දෙන විපාක අතුරෙන් ප්‍රධාන විපාකයේ වන්නේ ප්‍රතිසන්දි විපාක. මොකද මේ ප්‍රතිසන්දි විපාකය වශයෙන් ලැබෙන ඒ සිතෙන් ඇතැම් විටක දුර්ගති ප්‍රතිසන්දියක්, ඇතැම් විටක සුගති ප්‍රතිසන්දියක් එහෙම ලබා දෙනවා. දුර්ගති ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ අකුසල කර්ම. සුගති ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ කුසල කර්ම. මේ කියන ලද කාමාවචර කර්ම 20න් සිත් වශයෙන් 20ක් තිබෙනවා. ඒ 20න් උද්ධච්ච සම්පයුක්ත සිතේ කියන අපි ඒක සම්පූර්ණයෙන් කියන්නේ උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. ඒ උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිතේ කියන මෝහ මූල අකුසල් සිත් දෙකෙන් එකක්. අකුසල් සිත් වලදී අන්තිමටම කියදෙන සිත. ඒ සිත දුබල සිතක්. ඒක තරම් ශක්තිමත් සිතක් නෙවෙයි. එහි චේතනාවක් දෙනවා. හැම සිතකම චේතනාවක් තිබෙනවා. මේ සිතේ චේතනාවක් තිබෙනවා. ඒ චේතනාවක් තිබුණා ඒ සිත බරපතල අකුසල කර්මයන් සිදු කිරීමට හැකි වෙන සිතක් නෙවෙයි. ඒ නිසා එයින් ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්නේ නැහැ. ප්‍රතිසන්දියක් උපදවන්නේ නැති සිතක්. ඒ ප්‍රවෘත්ති විපාක උපදවනවා. ඒකට අකුසල් සිත් 12න් 11ක් ප්‍රතිසන්දි විපාකත් 12ම ප්‍රවෘත්ති විපාකත් උපදවනවා. කාමාවචර කුසල් සිත් 8. ඒ කුසල් සිත් 8 ගත්තාම ඒ මුල් එක නැත්නම් ඒ කුසල් සිත් වලින් 4ක් තිබෙනවා ත්‍රි හේතුක. 4ක් ද්වි හේතුක. ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් ත්‍රි හේතුක කුසල් සිත්. ඥාන විප්‍රයුක්ත ඒ කාමාවචර කුසල් සිත් ද්වි හේතුක විපාක කුසල් සිත්. මේ ත්‍රි හේතුක ද්වි හේතුක කියන මේ බව ඒ කුසල් සිත් පිළිබඳව ඉතා වැදගත් කාරණා. ත්‍රි හේතුක කුසලය ද්වි හේතුක කුසලයට වඩා බලවත්. ඒ කුසලය පිළිබඳව කතා කරන විට සෝමනස්ස සහගත බවක් හා උපේක්ෂා සහගත බවක් අප ඉගෙන ගන්නවා. ඒ වගේම මේ කුසල් සිත් වල අසංකාරික බවක් හා සසංකාරික බවක් ඉගෙන ගන්නවා. ඒ කුසල් සිත් වල තිබෙන සෝමනස්ස උපේක්ෂා සහගත කියන සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත කියන ඒ වේදනාව අසංඛාරික සසංඛාරිකයි කියන ඒ දෙහිදය ඊතරම්ම වැදගත් නැහැ. කුසල් සිතේ තිබෙන වැදගත් තැන තමයි ඒ මේ ඥාන සංප්‍රයුක්ත වීම හා ඥාන විප්‍රයුක්ත වීම කියන්නේ. ඥාන සංප්‍රයුක්ත කුසලය තමයි බලවත්. ඒ ඥාන සංප්‍රයුක්ත කුසලය ත්‍රි හේතුකයි. ඒ ත්‍රි හේතුක කුසලයක්ම සිදු කොටයි කෙනෙකුට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්නට හැකි වන්නේ. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ප්‍රතිසන්දියක් ලබන්නට හේතු වන ත්‍රි හේතුක කුසලය බලවත් ත්‍රි හේතුක කුසලයක් වන්නට ඕන. ඒ කියන්නේ ඒ කුසලය ඒ කුසල් සිත නිසාම වරක් උපන් පමණින්ම ඒ බලවත් සිතක් කියන්නට බෑ. කුසල් සිතට කුසල් සිත් වලින්ම ලැබෙන උපකාරය තිබෙන්නට ඕන. කුසලයට අකුසලයෙන් ලැබෙන්නේ අනුපකාරයක් මිසක උපකාරයක් නෙවෙයි. කුසලයෙන් අකුසලයට කියන්නේ අකුසලය දුර්වල කරනවා වගේම කියන්නේ නැති කරන්නටත් පුළුවන් කුසලයෙන් තමයි අකුසල්. අකුසල් කියන ඒවා කුසලය දුර්වල කිරීමට කාරණයක්. ඒ නිසා කුසලයක් කරන අවස්ථාවේදී
හා ඊට පෙර ඊට පසුව ඒ ළඟ ළඟම අකුසල් සිත් උපන්නොත් කුසලය බලවත් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසලය උසස් එකක් වෙන්නේ. එහෙම උසස් නොවන කුසලයක් තමයි ඒ ත්‍රි හේතුක ඕමක කුසලය කියන්නේ. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය උසස් එකක්. ඒ ත්‍රි හේතුක වූ පමණම ප්‍රමාණවත් නැහැ කියන්නේ උත්කෘෂ්ඨ කුසලයක් නූණු ත්‍රි හේතුක කුසලය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගෙන දෙන්නට නම් එය උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නට. ඒ උත්කෘෂ්ඨ කුසලයක් කරගන්නට කෙනෙක් නිරතුරු මේ කුසල් සිත් උපදවාගෙන වාසය කිරීම ඉතාම වැදගත් කාරණයක්. දැන් එහෙම සලකන විට නිතර භාවනා මානසිකාරයකින් යුතුව සිටින කෙනෙකුට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කරගන්නට පහසු වෙනවා. මොකද හැමතිස්සෙම සිහියෙන් යුතුවයි වාසය කරන්නේ. ඒ සිහියෙන් යුතුව වාසය කිරීම හේතු කොටගෙන අකුසලයන්ට උපදින්නට අවස්ථා ලැබෙන්නේ නැහැ. කුසල් වලින්ම යුක්ත වූ චිත්ත පරම්පරාවක් ඇතිවන්නේ. ඒ නිසා Taman දානයක් දෙනවා නම් වෙනත් පින්කමක් කරනවා නම් ඒ කරන විටත් උපදින්නේ කුසල. මේ කුසලයෙන් ඒ කරන අවස්ථාවේදී ඇතිවන කුසලයට උපකාරයක් කරා බලවත් වීමට. ඒ වගේම ඒ කුසල ක්‍රියාව කරලා අවසන් කෙනේ Taman භාවනාමය ක්‍රියාවක නිරතුරු Tamanගේ සිත පවත්වන කෙනෙක් නම් මේ ක්‍රියාවට අනුතුරුවත් භාවනාවේ යෙදෙන්නේ. ඒ නිසා එතකොටත් ලැබෙන්නේ කුසල. එතකොට මුලත් කුසල්, මැදත් කුසල්, අගත් කුසල්. ඒ විදිහට නිරතුරු කුසල් සිත් ඇති කර ගන්නා අයට තමයි මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කර ගැනීම ලෙහෙසි වන්නේ. ඒ වගේම මේ කුසලය කරන කොටත් අපි දන්නවා භාවනා මානසිකාරය නිරතුරු පවත්වාගෙන සිටින අය වුවන් තමන් කුසල් කරන අවස්ථාවේදී තමාගේ කුසලය දුර්වල කිරීමට හේතු වන අත්ුක්කංශන පරවම්බන කියන මේවා ඇති කරගත යුතුද නැහැ. අත්ුක්කංශනේ කියන්නේ තමා උසස් කොට සලකා ගැනීම, පරවම්බනේ කියන්නේ අනුන් හෙලා පහත් කොට දැකීම, බැලීම, හිතීම. එහෙම ඒවා කරනවා නම් අපි මේ විදිහේ කුසල් කරන්නේ, මේ විදිහේ කුසල් කරන්නට අපට මිසක වෙන කාටවත් බෑ. ඔය ආදි වශයෙන් තම තමන් කරන කුසලයේ පිළිබඳව උමනා නැති විදිහට හිතන අය සිටිනවා. එහෙම කිරීමෙන්ද ඒක මානය. ඒ නිසාද ඒ තැනත්තාගේ කුසලයේ දුර්වල වෙනවා. ඒ නිසා කුසල් කරන තැනත්තා හැම විටම ඒ මානාදී අකුසල ධර්මයන්ට සිතට නැගෙන්නට ඉඩ නොදී තමන් කරන කුසල් කරන්නට නිරතුරු සිහියෙන් යුතුව වාසය කිරීම කුසලය කරන කුසල ක්‍රියාව බලවත් කිරීමට කාරණයක්. නිසා පෙරපසු සිත් වලින් ලැබෙන කුසල් සිත් වලින් ලැබෙන උපකාරයේ ලක් ඒ ත්‍රි හේතුක කුසල කර්මය තමා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වන. එහෙම උපකාරයේ නොලබොත් මුලින් හෝ අගින් හෝ අතවිටක දෙකෙන්ම හෝ ඒ දෙකෙහිම හෝ ඇතිවන අකුසලයන්ගෙන් පීඩාවන කුසලය බලවත් උසස් එකක් වන්නේ නැහැ. කරන අවස්ථාවේදී Taman මේ ඥානය උපදවාගෙන කරන්නට හැකි. එහෙම වුණත් ඊට කලින් හා එකලාට පසුව හෝ කියන මේ දෙකෙන් කොයි එක අවස්ථාවකදී හෝ එහෙම නැත්නම් අවස්ථා දෙකේදීම හෝ අකුසල් උපදවා ගත්තා නම් අර ඇති වුණු කුසලයට මේ අකුසලයෙන් උපකාරයක් නොලැබෙන බැරි. ඒක දුර්වල වෙනවා. අන්න ඒ විදිහට ත්‍රි හේතුක කුසල කර්මයම ත්‍රි හේතුක උත්කෘෂ්ඨය ත්‍රි හේතුක ඕමකය කියලා දෙකකට බෙදා ගන්නවා. උත්කෘෂ්ඨ කුසලයෙන් ගෙන දෙන විපාකය තරම් උසස් විපාකයක් ඕමක කුසලයෙන් ගෙන දෙන්නට බෑ. එබැවින් ඒ උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසල කර්මය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ම දෙනවා. ඕමක ත්‍රි හේතුක කුසල කර්මය ද්වි හේතුක ප්‍රතිසන්දියක්.
ඒ ඕමක ත්‍රි හේතුක කුසල කර්මයක් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් විපාක දානෙහිදී සමාන වෙනවා. විපාක දීමේදී සමාන වෙනවා ත්‍රි හේතුක ඕමක කුසලය හා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය. ද්වි හේතුකේ කියේ අමෝහය හැර අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත ඥාන විප්‍රයුක්ත කුසලය. ඒ ඥාන විප්‍රයුක්ත කුසලය පෙරපසු සිත් වලින් ලත් උපකාරය කරන කොටගෙන උත්කෘෂ්ඨ වූ කල්හි ඊට කියන්නේ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය. ඒ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් දෙන ප්‍රතිසන්දි විපාකය ද්වි හේතුක විපාක. ඒ හරියට ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ගෙන විපාකයට සමානයි. ද්වි හේතුක අපි එහෙම සලකතොත් ඒ තනත්තා කළ කුසලය සිතක් වශයෙන් දක්වනවා නම් අප කියමු සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසලය. නමුත් ඒ කුසලය සිදු කරගන්න අවස්ථාවට పూర్වයෙහි ඔවුන් නොඑක් දේවල් අකුසල් වලින් යුක්ත සිත් ඇතිව සිටියනවා. එහෙම නැත්නම් ඊට පස්සේ ඒ විදිහට අකුසල් සිත් වලින් පිරිවරාගත් කුසලයක් නම් අර ත්‍රි හේතුක කුසලය ඒක දුර්වල වෙනවා. ඒක පහත් එකක්. ඕමකේ කියේ නිසා. ඒ ඕමක ත්‍රි හේතුක කුසලය විපාක දෙන අවස්ථාව එන විට අපි ගනිමු ඒ තනත්තා සිදු කළ ඒ කර්මයම මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටිනවා. එතකොට මේ කර්මය ත්‍රි හේතුක ඕමක කර්මයක් කුසල කර්මයක්. ඒ ත්‍රි හේතුක ඕමක කුසල කර්මය නිසායි ඊළඟට එතනට ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ප්‍රතිසන්දි විපාක. ඒ ප්‍රතිසන්දි විපාකය ත්‍රි හේතුක වන්නේ නැහැ. ඒක ද්වි හේතුකයි. කොහොමද එතකොට ඒ සිත කොයි විදිහටද නම් කරන්නට වන්නේ? ඒ සෝමනස්ස උපේක්ෂා කියන ඒ දෙහි නැතිව හෝ ඇතිව හෝ අපිට ඕනනම් කියත හැකි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ආදී වශයෙන් තියෙන ඥාන විප්‍රයුක්ත සිත විපාක සිත ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙනවා. ඒකට කරන අවස්ථාවේදී ත්‍රි හේතුක කුසලය පෙරපසු සිත් වලින් උපකාරයේ නොලද බැවින් දුර්වල වෙලා විපාක දෙන අවස්ථාව වන විට එයින් ගෙන දෙන්නේ ද්වි හේතුක විපාක. එවිට ඒ තැනැත්තා උපතින්ම ඥානවන්තයෙක් නොවේ. ඒ කියන්නේ උපතින්ම මෝඩයෙක් කියන එක නෙවෙයි. උපත සමග ඉපදීම් වශයෙන් ලැබෙන ප්‍රතිසන්දි සිතත් සමග ප්‍රඥාව කියන ඥානය යෙදෙන්නේ නැහැ ඒ සිතේ. ඒ නිසා ඒක ඥාන විප්‍රයුක්ත කියන්නේ ඒ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලබන. ඒකට උප්පත්තියෙන්ලත් නුවණක් නැහැ. ඒකයි ඒ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්දියෙන් අදහස් කරන්නේ. ඉතින් එහෙමනම් ඒ තැනත්තාට ඒ ජීවිත කාලය තුලදී ඒ ලක් ජීවිතයේ කාලය තුලදී Taman කොයිතරම් උත්සාහ කළත් ශාසනය එයක් ලැබිලා ඒ ශාසනයෙහි උගත් වෙන කරුණ අනුව පිළිපැද සීල සමාධි ප්‍රඥාවන් වැඩිම සිදු කළත් ඒ ජීවිතයේදී ඒ තනත්තාට ධ්‍යානයක් උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. මාර්ග ඵලයක් ලබන්නටත් බෑ. හේතුව උපතින්ලත් නුවණ නැති බැරි. අනේ නිසායි මේ ත්‍රි හේතුක කුසල් කිරීම වගේම ඒ කුසලය උත්කෘෂ්ඨ කුසලයක් කර ගැනීමේ තියෙන වැදගත්කම. ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබොත් උපතින්ලත් ඥානය නැහැ. එතනත්ත උත්සාහ කරා. ඒක ඔහුට ඒ උත්සාහය ව්‍යර්ථ වෙන එකක් නෙවෙයි. ඒ ජීවිතයේදී ලැබෙන ප්‍රතිඵලය උසස් ප්‍රතිඵලය ලබා ගන්නට බැරි වුණත් ඒ ඔහුට අනාගත ජීවිතය යහපත් කර ගැනීමට කාරණයක් වෙනවා. නමුත් ඒ ජීවිතයේදී ඒ ප්‍රතිසන්දිලත් ද්වි හේතුක ප්‍රතිසන්දියේ ලබ් ජීවිතයේදී ඔහුට ඒ උසස් ප්‍රතිඵල ලබා ගන්නට බැරි වෙනවා. අනේ නිසා මේ ප්‍රතිසන්දි ය ත්‍රි හේතුක වීම මේ තියෙන වැදගත්කම. බුදුරජාණන් වහන්සේ
අර දේවතා සංයුක්තකයේදී සීලේ ප්‍රතික්ෂාය නරෝ සපඤ්ඤෝ කියන සපඤ්ඤෝ කියන නමින් හඳුන්වුවේ අර ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලක් පුද්ගලයා සපඤ්ඤ. ඔහුටයි අර චිත්තං ප්‍රඥාංච භාවයන් කියන සමාධියත් ප්‍රඥාවත් කියන විදර්ශනා ප්‍රඥාවත් වඩලා මේ තෘෂ්ණා අවුල කපා දමන්නට හැකි වෙනවා කියන්නේ. උපතින්ලක් නුවණ ඇති තැනැත්තා. දැන් එවිට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් සිදු කළ තැනැත්තාට එහි විපාක ගෙන දෙන අවස්ථාවේදී එක ප්‍රතිසන්දියක් දීලා විපාක ඒ ජීවිතය තුළදී විපාක 16ක් ලැබෙනවා. විපාක 16යි කියවේ ඒ සහේතුක විපාක 8. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත ආදි වශයෙන් එන ඒ සහේතුක විපාක 8ක් අහේතුක කුසල විපාක 8ක්. අහේතුක කුසල විපාකී කිවේ කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, සුඛ සහගත කාය විඥානය, උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, උපේක්ඛා සෝමනස්ස සහගත සම්පීරණය, උපේක්ෂා සහගත සම්පීරණය කියන අන්න ඒ 8ක්. මොකද කුසලයට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයට ලැබෙන විපාක 16ක් ලැබෙනවා. ඒ ජීවිතයේදී එහෙම ලැබෙනවා. ඉතින් අපි දන්නවානේ ඒ ලැබෙන විපාක පිළිබඳව මේ දිනතුන්ට දැන් වැටහීමක් ඇති. අප ඉගෙන ගත්තා ඒ සිත් ලැබෙන අවස්ථාවන් ගැන චිත්ත වීති වල ලැබෙන හැටි. ඒ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, සම්පටිච්ඡන, සම්තීර්ණ කියන ඒවා ලැබෙන හැටි. ඊළඟට කලාරම්ම. ඒ විදිහටයි ඒ විපාක ලැබෙන්නේ. චක්කු විඥාන ආදී තියෙනවා දස්සන, සවන, ගායන, සායන, කුසන, සම්පටිච්ඡන, සම්තීරණ. ඊළඟට ඒ සම්තීරණ තුනේ මහා විපාක අතේ තිබෙනවා සදාරම්මන කියන කෘත්‍ය. අනේ කෘත්‍යයන්ගේ වශයෙන් චිත්ත වීති වල ලැබෙනවා ඒවයි විපාක වශයෙන් ලැබෙන්නේ. අනේ ඒක තේරුම් ගන්නට ඕනේ. ඒකට ඒ පවත්නා කාලයේදී විපාක 16ක් එක ප්‍රතිසන්දියක් දීලා විපාක 16. ඒසෝ ත්‍රි හේතුක කුසල් සිත් 4 පිළිබඳවම එයයි තත්ත්වය. ඊළඟට ද්වි හේතුක කුසල් ඒ ද්වි හේතුක කුසල් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දෙන්නේ නැහැ. ද්වි හේතුක උත්කෘෂ්ඨ වුණොත් ද්වි හේතුක ප්‍රතිසන්දියක් දෙනවා. ද්වි හේතුක ඕමක වුණොත් අහේතුක ප්‍රතිසන්දියක් දෙනවා. ඒ උත්කෘෂ්ඨ ඕමක වීම අර ත්‍රි හේතුක කුසලයට කී විදිහෙම තමයි. ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් දෙන ප්‍රතිසන්දිය ද්වි හේතුකයි. පවත්නා කාලයේදී විපාක වශයෙන් ඒ ත්‍රි හේතුක විපාක ඒ සිත නිසා දෙන දෙන්නේ නැහැ. පවත්නා ප්‍රතිසන්දි වශයෙන් ගෙන දෙන්නට බැරි නම් ප්‍රවෘත්ති වශයෙන් ගෙන දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ත්‍රි හේතුක විපාක 4 හැර ඉතිරි විපාක ලැබෙනවා. ඉතිරි විපාකයෙන් කිව්වේ ඒ කුසල විපාක වශයෙන් ලැබෙන ඥාන විප්‍රයුක්ත විපාක සිත් 4. ඥාන විප්‍රයුක්ත විපාක සිත් 4ක් කියන්නේ ඒ 4ක් අහේතුක විපාක 8ක් කියන 12 ලැබෙනවා. ඒ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. ද්වි හේතුක කුසලය ඕමක වුණොත් ඒ විට ලැබෙන විපාකය ප්‍රතිසන්දි විපාකය අහේතුක. ද්වි හේතුක ඕමක කුසලයෙන් ගෙන දෙන්නේ අහේතුක විපාක. අප දන්නවානේ දැන් කුසල් කවර හෝ කුසල ක්‍රියාවක් සිදු කරන අවස්ථාවේදී ලැබිය හැකි පහළම කුසලයයි කියන්නට ඕන ද්වි හේතුක කුසලය. දැන් අපි මොන කර්ම කරනවා? අපි දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන දිට්ඨිජ්ජු කම්ම කියන ඒ වශයෙන් හෝ එහෙම නැත්නම් සතුන් මැරීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් වැළකීම ආදී වශයෙන් කියන ඒ කුසලයන් සිදු කරන අවස්ථාවලදී අපට උපදින්නේ මේ කාමාවචර කුසල් සිත්. ඒ කාමාවචර කුසල් සිත් උපදනා ඒ අවස්ථාවේදී ඒ ත්‍රි හේතුක කුසලයක් වන්නටත් පුළුවන්. නුවණ උපදවා නොගත්තොත්
ද්වි හේතුක කුසලයක් වෙනවා. ඒ ද්වි හේතුක හෝ ත්‍රි හේතුක කුසලය පෙරපසු සිත් වලින් ලත් උපකාරය කර්ම කොටගෙන උත්කෘෂ්ඨ වෙනවා. මෙන්න ඒ පෙරපසු සිත් වලින් අනුපකාරය උදව් නොලැබුණොත්, ඒ කියන්නේ උදව්ව කියන්නේ මේ බලවත් වීමට උදව් නොලැබුණොත් ඒව දුර්වල සිත් වෙනවා, ඕමක වෙනවා. ඒ ඕමක කුසලයෙන් ඒ කුසලයට සමානම විපාකයක් ගෙන දෙන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න. يعني ත්‍රි හේතුක ඕමකයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දෙන්නට බෑ. ද්වි හේතුක ඕමකයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් දෙන්නට බෑ. ඊටලා පහත් යනක ඒ ප්‍රතිසන්දිය පහත් ප්‍රතිසන්දියක් ලැබෙනවා. ත්‍රි හේතුක ඕමකයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් දෙන්නේ. ද්වි හේතුක ඕමකයෙන් අ හේතුක ප්‍රතිසන්දියක්. ද්වි හේතුක උත්කෘෂ්ඨ වුණොත් ද්වි හේතුක ප්‍රතිසන්දියක් දෙනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වුණොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දෙනවා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලක් කෙනෙකුට ලැබෙන විපාක කුසල විපාක වශයෙන් ලැබෙන ඒවා කියනවා 16. අ හේතුක කුසල විපාක 8යි, ස හේතුක කුසල විපාක 8යි. 16. ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලක් කෙනෙකුට අර ත්‍රි හේතුක විපාක ලැබෙන්නේ නැහැ. ඥාන සංප්‍රයුක්ත විපාක ලැබෙන්නේ නැහැ. එහෙනම් ඥාන විප්‍රයුක්ත විපාක 4ක්, අ හේතුක විපාක 8ක් කියන 12යි. සුගති අ හේතුක ප්‍රතිසන්දියක් නම් ලැබුවේ. ඒ කියන්නේ කුසලය ද්වි හේතුකයි, නමුත් ඕමකයි. ඒ කර්ම කොටගෙන ඒ තැනත්තා ඒ ලබන ප්‍රතිසන්දිය අ හේතුක සුගති අ හේතුක ප්‍රතිසන්දි. ජාත්‍යන්දාදී ඒ දක්වන සුගති අ හේතුක ප්‍රතිසන්දි. ඒ සුගති අ හේතුක ප්‍රතිසන්දිය ලබ කෙනෙකුට විපාක වශයෙන් ලැබෙන්නේ අ හේතුක විපාක. ප්‍රතිසන්දියත් අ හේතුකයක්. සෝමනස්ස සම්පීර්ණ මේ උපේක්ෂා සම්පීර්ණ උපේක්ෂා සහගත කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණයක්. ළඟට ප්‍රවෘත්ති කාලෙහිදී අ හේතුක විපාක 8. අ හේතුක විපාක 8ක් කියන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානේ, සෝත විඥානේ ආදි වශයෙන් අන්නේ එහෙමයි ඒ වල්ලදී. දැන් මේ කාමාවචර කුසලයන්ගේ විපාක කාම භූමියේදී පමණක් නොවේ, රූප භූමියේදී ලැබෙනවා. ඒ ඔක්කොම නෙවෙයි. සමහර දැන් රූප භූමියේ කියනකොට රූපාවචර භ්‍රම ලෝක තිබෙනවානේ. අසඤ්ඤ සත්‍යයත් එක්ක 16ක්. ඉතින් සිත් පිළිබඳව කතා කරන විට, සිත් ලැබෙන තැන් ගැන කතා කරන විට අසඤ්ඤ සත්‍යය අත්හරින්නට ඕනේ. එහි සිත් ලැබෙන්නේ නැති බැරි. අනුත් භ්‍රම ලෝක තිබෙනවා 15ක්, සුද්ධාවාස 5ත් එක්ක. ඒවාෙහි භ්‍රම යුනට ඇස් තිබෙනවා. ඔවුන්ට කන් තිබෙනවා. ඒ ඇස් තිබෙනවා, කන් තිබෙනවා කියන්නේ ඔවුන් දකිනවා, ඒ වගේම අහනවා. ඔවුන්ට ආග්‍රහණය කිරීමේ ඒ ගඳ සුවඳ දැන ගැනීමේ ශක්තිය නැහැ. ඒ වගේම රස දැන ගැනීමක් ඔවුන්ට නැහැ. කයෙහි ගැටෙන දේවල් දැන ගැනීමක්ද ඔවුන්ට නැහැ. ඒ ගාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියන ඒ ප්‍රසාද භ්‍රමයිනට නැහැ. ඒ නිසා ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන ඒවා ලැබෙන්නේ නැහැ. ඇස් කන් කියන මේවා පිළිබඳ වැඩි දැකීමයි ඇසීමයි වෙනවා. ඒකට දැකීම ඇසීම වශයෙන් ලැබෙන්නේද විපාක. විපාක. ඒ භ්‍රමයකට හෝ ඉෂ්ට ප්‍රිය මනාප රූපයක් දක්නට ලැබෙනවා නම් උපදනා වූ ඒ චක්කු විඥානය කුසල විපාක. ශබ්දය ඉෂ්ට ශබ්දයක් ඇසීමේදී ඇතිවන්නේ කුසල විපාක සෝත විඥාන. ඉතින් ඒ අනුසාරයෙන් ගන්නට ඕනේ සම්පටිච්ඡනය, සම්පීරණය කියන ඒවා උපදී. ධර්මයිනට අප ඉගෙන ගත්තා රූප ලෝකෙහි ඒ තදාරම්මන උපදින්නේ නැහැ. ඒ නිසා මහා විපාකාත කියන ඒවා
එහි ලැබෙන්නේ නැහැ. මහා විපාකාත ලැබෙන්නේ නැහැ. මේ මහා විපාකාත කරන කෘත්‍ය තිබෙන්නේ ඒවා තේරුම් ගන්නට ඕනේ. අපි ඉගෙනගත්ත මෙතෙක් ඉගෙනගත්ත කරුණු ඒ තැන්වලට දාන්නට ඕනේ. එතකොට කාරණේ වැටහෙනවා. අපි ඉගෙනගත්ත කෘත්‍ය වලදී තදාරම්මන කෘත්‍ය ඒ භක්මයිනට නැහැ. තදාරම්මන. දැන් මහා විපාකාතේ කෘත්‍ය වශයෙන් සැලකෙන විට කෘත්‍ය හතරක් අපි ඉගෙනගත්තා. මහා විපාකාත කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාකසිත ආදී වශයෙන් ඉගෙන ගත්තේ යාත්‍ර. ඒ අතෙහි කෘත්‍ය තිබෙනවා හතරක්. පටිසන්ධි භවාංග චුති තදාරම්මන. ඉතින් පටිසන්ධි භවාංග චුති කියන ඒවා මේ කාම විපාක ධර්ම ලෝකේ ලැබෙන්නට බෑනේ. පටිසන්ධිය කාම ලෝක ප්‍රතිසන්ධිය කාම භූමියේ ප්‍රතිසන්ධියක් දෙන්නේ. ඒ කාමාවචර විපාක. ඒ රූප ලෝකයේ ඒව නෑ. එතකොට පටිසන්ධි භවාංග චුති ඉවත් කරනවා. එතන ඒ වශයෙන් මේ විපාක සිත ලැබෙන්න බෑ. අනික තදාරම්මන. තදාරම්මන කෘත්‍යයේ බබලෝ නැති නිසා තදාරම්මන වශයෙන් මේ සිත උපදින්නට බෑ. ඒ නිසා මේ මහා විපාක අටම බ්‍රහ්මයිනට නූපදනා වූ සිත්. ඒකට ඕනට උනත් ලැබෙන්නේ අර චක්කු විඥාන, සෝත විඥාන, සම්පටිච්ඡන, සංකීර්ණ ඒ කියන මේ අහේතුක කුසල විපාක. එහෙමයි ඒ කුසලයන් කරන කොටගෙන ඕනට ලැබෙන්නේ. දැන් අපි ඒ පිළිබඳව කතා කළා ඇති. තව ඕනනම් අපිට පස්සේ කියත හැකි ගැන ඊළඟට තියෙන්නේ රූපාවචර කුසල. රූපාවචර කුසලං පන මනෝ කම්ම මේව. රූපාවචර කුසලය පිළිබඳව කතා කරන විට අපිට කියන්නට බෑ කායද්්වාරෙහි උපදනා රූපාවචර කුසල කර්මයක් ගැන. එහෙම නැත්නම් වාග්ද්වාරෙහි උපදනා රූපාවචර කුසල කර්මයක් ගැන. එහෙම කතා කරන්නට බෑ. දැන් කායද්්වාරෙහි යා වාග්ද්වාරෙහි උපදනා කාමාවචර කුසල කර්මයන් ගැන අපිට කියත හැකියි. කුසල කර්ම ගැන කියත හැකියි, අකුසල කර්ම ගැන කියත හැකියි. කායද්්වාරෙහි උපදින වාග්ද්වාරෙහි උපදින. දැන් ඒ කායද්්වාරයේ උපන්නා ඒ කුසලයේ වශයෙන් දක්වන්නට තිබෙන්නේ මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ආදී වශයෙන් එන ඒ කුසල් සිත අට. කාමාවචර කුසල් ගැන කතා කරනවා. රූපාවචර කුසල් කියන ඒවා ඒ විදිහට ඇති වෙන ඒවා නෙවෙයි. කාය කර්මයක් වන්නට බෑ, වාක් කර්මයක් වන්නට බෑ. මනස් කර්මයක්මයි. ඒ නිසා මේ පිළිතුරු දන්නවනේ ඒ රූපාවචර කුසල් සිතක් උපදවා ගැනීම සඳහා කුමක්ද කරන්නේ? දන් දෙනවද? වෙන වෙනත් පින්කමක් කරලා රූපාවචර කුසලයක් උපදවා ගන්නට බෑනේ. ඒ රූපාවචර කුසල කර්මයයි කියන ධානයක් උපදවා ගන්න භාවනාවෙන්මයි. ඒ භාවනාව මනෝද්වාරික වූම ක්‍රියාවක් හැටියට කරන්නේ. මනෝ කම්ම මේව කිව්වේ මනක් කර්මයක්මයි ඒක. ඒ වගේම එය පංච භාවනාමයන්. ඒක භාවනාමයයි. කියන්නේ භාවනාවෙන්ම හට ගන්නා එකක්. භාවනාවෙන් තොරව උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. භාවනාමයන් අප්පනාප්පත්ත. ඒ වගේම අර්පණා ප්‍රාප්ත. අර්පණා වේ කියන්නේ ධ්‍යානයේත පැමිණීමම තමයි එතන අප්පනා කියන්නේ. අර්පණාව අප්පනාව කියන්නේ විතර්ක චෛතසිකයට දෙන නමක්. විතර්ක චෛතසික. තප්පෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා සම්මා සංකප්පෝ ඔය විදිහට ඒ විතර්කයට නම් තිබෙනවා. එයින් එකක් තමයි අප්පනා කියන්නේ. අප්පේතිති අප්පනා. පැමිණෙනුයි අප්පනා නමි. මේ කුමටද පැමිණෙන්නේ? දැන් ධ්‍යානයක් උපදවා ගැනීම සඳහා කරන භාවනාවේදී මේ විතර්කයේ උපකාරය ඒ භාවනාමය සිත්වලට අතිශයින්ම වමනා කරනවා. විතර්කයෙන් කරන්නේ නැවත
අරමුණට සිත ගෙන යන බව. ඒකයි අරමුණට සිත නැංවීම විතර්කයයි. ඒ නිසා මේ භාවනා ක්‍රියාවෙන්ම උපදවා ගනු ලබන කුසලයන්ට කියන්නේ අර්පණා කුසල. එහෙම උපදවන ජවන් වලට කියන්නේ අර්පණා ජවන්. අර්පණා ජවන්. ඒ අර්පණා කියන නම විතර්කයටයි දෙන්නේ. එතකොට ඒවට අර්පණා ජවන් කියන්නේ ඒ විතර්කයේ උපකාරය නොමැතිව ලබන්නට බැරි. විතර්කයේ උපකාරය නිසාම ලබන සිත් බැවින් ඒවාට අර්පණා සිත් කියලා නමක් තියෙනවා. ඒ අර්පණා වේ කියන්නේ ඒ ධ්‍යානයට පැමිණීම අපේක්ෂා කොට. දැන් සමාධිය ගැන කතා කරන විට සමාධියේ තිබෙනවා අවස්ථා තුනක්. පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය. පරිකර්ම සමාධිය භාවනා කරන අවස්ථාවේදී භාවනාවේ පටන් ගත්ත තැන් පටන් මුල සිට ඒ භාවනාව දියුණු වෙගෙන යන අවස්ථා දක්වාම කියනවා පරිකර්ම සමාධිය. උපචාර සමාධියයි කියන්නේ නීවරණ යටපත් වූ අවස්ථාවේ පටන් පවත්නා වූ සමාධියට කියනවා උපචාර සමාධිය. ඒ ධානාංග සියල්ලම ඒ ධ්‍යාන ධර්ම වශයෙන් මේ අර්පණාවට පැමිණීම වෙන අවස්ථාවේදී ඒ කියන්නේ ධ්‍යාන ධර්ම සියල්ලම ධ්‍යානයේ කීවේ ධ්‍යාන වශයෙන් දැක්වෙන ධ්‍යානාංග වශයෙන් දැක්වෙන ධර්ම සියල්ලම ඒ තරම් ප්‍රමාණයෙන් තරාතිරමින් ශක්තියෙන් යුතුව පහළ වෙන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේදී තමයි කියන්නේ අර්පණාවට පැමුණා. ඒ ධ්‍යානයේ අවස්ථාව. අපි ඒක ඉගෙන ගත්තේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල චිත්තේ කියලා. අන්න ඒ විදිහට ඒ විතර්කාදී ඒ ධර්ම සියල්ලම දැන් අපිට දැනුත් තියෙනවා විතර්කය. නමුත් ඒ දැන් තිබෙන විතර්කය ධ්‍යානාංගයක් තමයි. දැන් ඒකත් ධ්‍යානාංගයක්. විතර්කයේ කොයි අවස්ථාවේදී උපන්නත් ඒකට ධ්‍යානාංගයක් කියනවා. නමුත් ඒ අපට දැන් උපදනා වූ සිතට කියන්නේ නෑ ධ්‍යාන සිතක් කියලා. මොකද ඒ විතර්කය ධ්‍යාන තත්වයට දියුණු වූ අවස්ථාවක් නෙවෙයි මේ අවස්ථාව. ධ්‍යාන තත්වයට ආවම අර ධ්‍යානයේ උපදවා ගැනීම සඳහා යොදාගත් අරමුණ යමක් නම් ඒ අරමුණයි සිතයි දෙකම වෙනස් කරගන්නට බැරි විදිහට හරියට ඒකේ ගිලුණු වගේ ගිලිලා වගේ ඇතිවෙන තත්වයක්. එහෙම අවස්ථාවක් වෙනවා. ඒ ධර්ම සියල්ලම දියුණු ඒ ප්‍රමාණයට දියුණු අවස්ථාව. අන්න ඒ අවස්ථාවේදී තමයි කියන්නේ අර්පණා සමාධිය. අර්පණාවට පැමුණුණා. ධ්‍යානයට පැමුණුණා කියලා. ඒ ධ්‍යානයේ කියේ මෙතන අර්පණා කියලා දක්වන්නේ ධ්‍යානය කියන්නේ. අප්පනාපත්ත. ඒ අර්පණාවට පැමුණුණු සිතක් වෙනකොට. අර්පණා ප්‍රාප්ත නූනු ඒ ධ්‍යාන සිතක් කියලා එකක් නෑ. අර්පණා ප්‍රාප්ත නූ ධ්‍යානයේ සිතක් කියලා සිතක් දක්වන්නට. අර්පණාවට පැමුණුණු එක තමයි ධ්‍යානෙ. ඉතින් එහෙම අර්පණාත් වෙනවා. ලෞකික අර්පණාත් වෙනවා ලෝකෝත්තර අර්පණා. ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන. ලෞකික ධ්‍යානයේ කීවේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. ඒවා ලෞකික. ලෝකෝත්තර ධ්‍යානය කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵල. ඒවා ලෝකෝත්තර ධ්‍යාන. එනිසා යස්මින් සමයේ ලෝකුත්තරං ධ්‍යානං භාවේති නියානිකං අපචේගාමින් දිට්ඨිගතානං පහනාය පඨමාය භූමියාපත්‍ය ආදි වශයෙන් වදාරලා තිබෙන්නේ ඒ ලෝකෝත්තර ධ්‍යාන. මේ ලෞකික ධ්‍යාන. ඒකේ ලෞකික ධ්‍යානය අර්පණා ප්‍රාප්ත වූ එකක්මයි. අනිත් එක ධානාංග භේදේන
ධානාංග භේදේන පංචවිධං හෝති. ඒ ධානාංග භේදේන ධානාංගයන්ගේ භේදේන ධානාංගයේ කියේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා ධානාංග පහ. ඒ ධානාංග භේදයෙන් තමා රූපාවචර සිත නැත්නම් රූපාවචර කුසලය පස්වැදෑරු වන්නේ. පස්වැදෑරු රූපාවචර කුසලය පස්වැදෑරු පහක් තිබෙනවානේ. ප්‍රථම ධ්‍යාන කුසලය, ද්විතිය ධ්‍යාන කුසලය, තෘතිය ධ්‍යාන කුසලය, චතුර්ථ ධ්‍යාන කුසලය, පංචම ධ්‍යාන කුසලය කියලා පහක් දක්වනවා. මේ පහක් දක්වන්නේ ධානාංගයන්ගේ භේදයෙන්, ධානාංගයන්ගේ යෙදීමේ භේදයෙන්. මුල් ධ්‍යාන කුසලයට තිබෙනවා ධානාංග පහක්. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා. දෙවෙනි ධ්‍යාන කුසලයට තිබෙන්නේ ධානාංග හතරයි. විචාර පීති සුඛ ඒකග්ගතා. තුන්වෙනි ධ්‍යාන කුසලයට තිබෙන්නේ පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග තුනයි. හතරවෙනි එකට සුඛ ඒකග්ගතා කියන ධානාංග දෙකයි. පස්වෙනි එකට උපේක්ෂා ඒකග්ගතා කියන ධානාංග දෙකයි. එතකොට ධානාංගයන්ගේ බෙහෙදෙන් තමයි රූපාවචර කුසලය පස්වැදෑරුම් වන්නේ. ඒ රූපාවචර කුසලය පිළිබඳව දැනගත යුත්තේ කුමක්ද? ඒක භාවනාමය. වෙන විදිහකින් උපදවන්නට බෑ. අපේ කාමාවචර කුසලයක් උපදවා ගත හැකි. පාරේ එක පැත්තක සිට අනිත් පැත්තට යා ගන්නට අමාරුවෙන් සිටින කෙනෙකුට තමා කරුණාවෙන් ඉදිරිපත් වෙලා ඒ තැනට ඒ ස්ථානයට යා ගන්නට උදව් කිරීම යම් තමන් කළොත් හොඳ සිතින් එවිට තමන්ට උපදිනවා කාමාවචර කුසල් සිත. ඒ විදිහට උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි ධ්‍යාන කුසල. ඒ වගේ ඒ ධ්‍යාන කුසලයේ භාවනාවෙන් උපදවන්න. රූපාවචර කුසල. ධානාංග භේදේන පංචවිධං හෝති. ඊළඟට අරූපාවචර කුසලය. අරූපාවචර කුසලය එය මනෝ කර්මයක්. තථා අරූපාවචර කුසලංච මනෝ කම්ම. ඒ වගේම සම්පි භාවනාමයන්. එයත් භාවනාවෙන්ම උපදවා ගත යුතුය. භාවනාමයන් අර්පණා ප්‍රාප්තමයි. එතකොට ඒ කරුණු සියල්ලම රූපාවචර කුසලයට කියන ලද කරුණුමයි. භාවනාමයයි අර්පණා ප්‍රාප්තයි. රූපාවචර කුසලයට කියන ලද කරුණු වලට වඩා වෙනස් කාරණයක් කියනවා ඊළඟට. රූපාවචර කුසලය පස්වැදෑරුම් වූයේ ධානාංග බෙහෙදය. අරූපාවචර කුසලය සතර වැදෑරුම් වෙනවා මොන බෙහෙදෙන්ද? ආලම්බන බෙහෙද. අරමුණේ බෙහෙද. එතකොට ඒක දැනගත යුතුයි. රූපාවචර කුසලයයි අරූපාවචර කුසලයයි ඒ කුසල් උපදවා ගැනීමේදී තියෙන සමානකම් තිබෙන. එකක් භාවනාවෙන්ම උපදවා ගත යුතු බව ඒ දෙකටම සාධාරණයි. ඒ කුසල් දෙවර්ගයේම අර්පණා ප්‍රාප්තයි. ඒ දෙකේ වෙනසක් තියෙන්නේ රූපාවචර කුසලය පස්වැදෑරුම් වෙනවා ධානාංග හේදෙන්. අරූපාවචර කුසලය සතර වැදෑරුම් වෙනවා ආරම්මන හේදෙන්. ඒක අපි චිත්ත කාණ්ඩෙහිදීම ඉගෙනගත්ත සංග්‍රහ ගාථා දෙකක් තිබෙනවා. පංචධා ඥාන භේදේන රූපාවචර මානසං පුඤ්ඤ පාක ක්‍රියා භේදා තං පංච දසධා භවේ. ඒ රූපාවචර කුසලයේද එකීවේ පංචධා ඥාන භේදේන රූපාවචර මානසං රූපාවචර සිත ඥාන භේදයෙන් පස්වැදෑරුම් වන්නේය. පංචදා ඥාන භේදේන රූපාවචරණ පුඤ්ඤපාක ක්‍රියා භේදා තං පංච දසදහ භවේ.
කුසල්ය විපාකයේ ක්‍රියාය කියන මේ භේදයෙන් නැවතය 15 වැදෑරුම් වන්නේය. රූපාවචර කුසල් විපාක ක්‍රියා වශයෙන් රූපාවචර සිත් තියෙනවානේ 15ක්. ඒතර රූපාවචර සිත ධ්‍යාන භේදයෙන් 5 වැදෑරුම් වන්නේ කුසල් විපාක ක්‍රියා කියන මේ භේදයෙන් 15ක් වෙනවා. අරූපාවචර සිත් පිළිබඳව එන සංග්‍රහ ගාථාව ආලම්බන පදේදේන චතුද්ධා රූපමානසං පුඤ්ඤපාක ක්‍රියා භේදා පුනද්වා දසධා ඨිතා ආලම්බන පදේදේන ආරම්මණයන්ගේ ප්‍රභේදයෙන් චතුද්ධා රූපමානසං අරූපාවචර සිත සතර වැදෑරුම් වේ. පුඤ්ඤපාක ක්‍රියා භේදා කුසල්ය විපාකයේ ක්‍රියාය කියන මේ භේදයෙන් පුනද්වා දසධා ඨිතං නැවත 12 වැදෑරුම් වන්නේය. ඒ අනේ විදිහට සම්පි භාවනාමයන් අපනාපත්තං ආලම්බන භේදේන චතුර්විධං හෝති. එන ඒ සංග්‍රහ පාඨ ඊළඟට ඒ සංග්‍රහය වෙයි එන කරුණුම කියනවා නම් එත්ත කුසල කම්ම උද්ධච්ච රහිතං අපාය භූමියං ප්‍රතිසන්ධින් ජනේති. මේ කියන ලද කර්ම ප්‍රධාන වශයෙන් දැන් දෙකකට බෙදත හැකි. දැන් මෙතෙක් අපි කීව ඒවා කර්ම වශයෙන් දෙකකට බෙදත හැකි. මොනවද? අකුසල කර්ම, කුසල කර්ම. ඒ අකුසල කර්ම, කුසල කර්ම කියන මේ දෙකෙන් එත්ත අකුසල කම්ම උද්ධච්ච රහිත අපාය භූමියං ප්‍රතිසන්ධි ජනේති. උද්ධච්ච සංපයුක්ත සිත හැර වූ අකුසල කර්මයෝ. උද්ධච්ච සංපයුක්ත සිතින් කෙරෙන අකුසල කර්ම ප්‍රබල අකුසල කර්ම නොවේ. ඒ නිසා අපාය භූමිය වල ප්‍රතිසන්දියක් ගෙන දෙන්නට බෑ. ඉතිරි අකුසල සිත් 11න් සිදු කෙරෙන කර්ම වලින් ඒවා අපාය ප්‍රතිසන්දි ගෙන දෙනවා. ඒ නිසා මේ උද්ධච්ච සංපයුක්ත සිත හැර ඉතිරි අකුසල් අපාය භූමියන් ප්‍රතිසන්දින් ජනේති. අපාය භූමියෙහි ප්‍රතිසන්දිය උපදවයි. ඒකට අපාය භූමි කියන ඒවා අපි හතරක් ඉගෙනගෙන තිබෙනවා. නිරය, තිරියක්, പ്രേත, අසුර කියලා. මෙන්න මේ බම්බි ප්‍රතිසන්දිය උපදවයි. පවත්‍යං පන සබ්බම්පි ද්වාදස විධං. මේ ප්‍රතිසන්දිය දුන්නාට පසු ප්‍රවෘත්ති කාලයේදී ඒ අකුසල සිත් 12ම ප්‍රවෘත්ති විපාක උපදවයි. ඒකයි පවත්‍යං පන සබ්බම්පි ද්වාදස විධං. ඒ සියලුම 12 වැදෑරුම අකුසලයෝ ප්‍රවෘත්ති විපාක උපදවයි. සත්තා කුසල පාකානි සබ්බත්තාපි කාම ලෝකේ රූප ලෝකේච යතහරහං විපච්ඡම. සත්තා කුසල පාකානි අකුසල විපාක සිත් 7. ධර්ම අකුසල විපාක සිත් 7 හේතුක සිත් 18 මුලින්ම කියවෙන 7. උපේක්ෂා සහගත චක්කු විඥානය, සෝත විඥානය, ධාන විඥානය, දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, උපේක්ඛා සහගත සම්පීඩනය කියලා දැක්වෙන ඒ අකුසල විපාක 7 සබ්බත්තාපි හැම විටම හැමතත් කල්ම කාම ලෝකේ රූප ලෝකේ කාම ලෝකේහි රූප ලෝකේහි යතරහං කියන වචනය සුදුසු පරිදි කියන එකමයි එයින් කියන්නේ. යතරහ සුදුසු පරිදි විපච්ඡම් විපාක වශයෙන් උපදිත් කියන්නේ. ඒ මොකද ඒ කුසල අකුසල විපාක 7 කාම ලෝකෙහි ලැබෙනවා. දැන් අපට අපි ගන්න අපි කාම ලෝකෙහි නිකම් දුර්ගතියේ නෙවෙයි ඉන්නේ සුගතියේ. මේ කාම ලෝකේ සුගතියේ මනුෂ්‍ය ලෝකෙහි නැත්නම් මිනිසෙක් හැටියට ඉපදෙසේ. අප අතීතයේ සිදු කර තිබෙන අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් මෙහිදී අපට මේ අකුසල විපාක 7 ලැබෙනවා. චක්කු විඥාන ලැබෙනවා.
අනිෂ්ට රූප දැකීම වශයෙන් සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන කියන මේවා ලැබෙනවා. ඒ අනිෂ්ට ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන් ලැබීම වශයෙන් ඒවා දැන ගැනීම, අරමුණු කිරීම වශයෙන් උපදනා වූ විපාක සිත, අකුසල විපාක. ඒවා පිළිගැනීමේ සම්පටිච්ඡනය, ඒවා තීරණය කිරීමේ සම්තීරණය. ඒ වගේම මේ සම්තීරණය එබඳු චිත්ත වීතියක්, එවැනි සිත් හටගත් චිත්ත වීතියක අවසාන සිත් වශයෙන් තදාරම්මන කෘත්‍යේනුත් ඒ සම්තීරණය උපදිනවා. අනේ එහෙම ඒ කාම ලෝකෙහි ඒව විපාකද. රූප ලෝකෙහි විපාක කරන ඒක තමයි සුදුසු පරිදි කියන්නේ. දැන් රූප ලෝකෙහි රූපී භ්‍රමයේකට අනිෂ්ට රූපයක් දක්නට ලැබුණොත් අදන් විටක මිනිස් ලෝක බලන අවස්ථාවක් තිබෙනවා. මිනිස් ලෝකයට පැමිණෙන අවස්ථාවක් තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දක්නට එන පැමිණෙන අවස්ථාවක් තිබෙන්නේ. එහෙම අවස්ථාවකදී වත් ඒ තනත්තාගේ ඇසෙන් අනිෂ්ට රූපයක් දක්නට ලැබුණා. ඒ අකුසල විපාක චක්කු විඥාන. අනිහිරි ශබ්දයක්, අනිෂ්ට ශබ්දයක් අසන්නට ලැබුණොත් අකුසල විපාක සෝත විඥාන. ඉතින් අකුසල විපාක චක්කු විඥානය හෝ සෝත විඥානය ලැබුණා නම් සම්පටිච්ඡනයත් අකුසල විපාක, සම්පීරණයත් අකුසල විපාක. ඒ විදිහට ලැබෙනවා. ඒකයි යථාරහං කියන්නේ සුදුසු පරිදි. කාම ලෝකේ, රූප ලෝකේ එත්තා කුසල කම්ම මුද්ධච්ච රහිතං අපාය භූමියං ප්‍රතිසන්දින් ජනේති. පවත්තියං පන සබ්බම්පි ද්වාදස විදං. සත්තා කුසල පාකාන සබ්බත්තාපි කාම ලෝකේ, රූප ලෝකේ යථාරහං විපච්ඡන්ති. කාමාවචර කුසලම්පි කාම සුගතිය මේව ප්‍රතිසන්දින් ජනේති. ඒ කාමාවචර කුසලයද කාම සුගතියෙහිම ප්‍රතිසන්දින් ජනේති. ප්‍රතිසන්දිය උපදවයි. ඒ කාමාවචර කුසලය රූප ලෝකේ ප්‍රතිසන්දි දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපායෙහි ප්‍රතිසන්දි දෙන්නේ නැහැ. සමහර විටක බොහොම ලස්සන කුරුල්ලෙක් වගේ සතෙකු දැකලා නැත්නම් මේ ඒ වගේම ලස්සන ශරීරයක් ඇති ඔය සතුන් ඉන්නවනේ නොයෙක් වර්ණවත්. සමහරෙකුට හිතෙන්නට බැරි නෑ ඒ සතා කරපු පිනක් නිසායි කියලා. එහෙම ඉපදිලා ඉන්නේ නෑ. ඒ සතර පායෝත්පත්තිය ගෙන දෙන්නේ අකුසලයේ. අකුසල කර්ම. ඒක කුසල කර්මයෙන්, කාමාවචර කුසල කර්මයෙන් කාම සුගතිය. කාම සුගතිය කියන විට මේ සුගතියේ කියන මිනිසුන්ට දක්නට ලැබෙන සතුන් ඒ කාම සුගතියේ නෙවෙයි යවුනින්නේ දුර්ගතියේ. දුර්ගතියේ. ඒ නිසා ඒක තේරුම් ගන්න. කාමාවචර කුසලම්පි කාම සුගතිය මේව ප්‍රතිසන්දිත. තථා පවත්‍යංච මහා විපාකානි. ඒකට ප්‍රවෘත්ති කාලේ ප්‍රතිසන්දිය දීම ගැන මේ කිව්වේ. කාමාවචර කුසලය කාම සුගතියෙහිම ප්‍රතිසන්දිය ගෙන දෙයි. ඊළඟට පවත්‍යම්. ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් එන්නේ මොනවද? මහා විපාක 8. තථා පවත්‍යංච මහා විපාකා. මහා විපාක 8 ගෙන දෙනවා. ඒකත් ගන්නට ඕනේ. මේ මහා විපාක ගෙන දීමත් සුදුසුපත්. ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයෙන් උපන් එහෙම නැත්නම් ත්‍රි හේතුක ඕමක කුසල කර්මයෙන් උපදුණු ඒ කාම සුගතියේ ඉපදුණු අපි ගන්න මිනිසෙකුට වුණා විපාක වශයෙන් ඥාන සංප්‍රයුක්ත විපාක ලැබෙන්නේ නැහැ. විපාක වශයෙන් ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත විපාකත් අර හේතුක විපාක. එහෙමයි ලැබෙන්නේ. තථා පවත්‍යංච මහා විපාකාන් අහේතුක විපාකානි පන අට්ඨති සබ්බතාපි කාම ලෝකේ යථාරහං පච්චම. අහේතුක විපාක 8ද හැම විටම කාම ලෝකෙහි සුදුසු පරිදි විපච්චම. සුදුසු පරිදි කියේ චක්කු විඥානයක් ඇති වෙන්නට අවස්ථාවක් පැමිණි කල්හි ඉෂ්ඨාරම්මණයක් ඉදිරිපත් වුණාම ඒ ඉෂ්ඨ රූපාරම්මණය දකින්න උපදනා චක්කු විඥානය කාමාවචර කුසලයක
අහේතුක විපාකයේ ඒකට අහේතුක කුසල විපාකයක් උපදින්නේ. ඉතින් ඒ පිළිගැනීමෙන් ඇතිවන්නේ සම්පටිච්ඡනය කුසල විපාක සම්පටිච්ඡ. ඒ තීරණය කරමින් උපදනා වූ සම්තීරණය ඇතමිටක සෝමනස්ස සම්තීරණයක් වෙන්නට පුළුවන්. ඇතමිටක උපේක්ෂා සම්තීරණයක්. ඒක කුසල විපාක. අන්න ඒ විදිහට. අහේතුක විපාකානුපන අත්‍යති ඒ කියේ අහේතුක කුසල විපාක අතද සබ්බකාපි කාම ලෝකේ ච යතරහං විපච්ඡන් සුදුසු පරිදි විපාක ගෙන දෙත්. තත්තාපි ති හේතුක උක්කත්තං කුසලං ති හේතුකං පටිසම්භින් දත්වා පවත්තේ 16 විපාකානි විපච්ඡති. මා කී කරුණමයි මේ තියෙන්නේ. තත්තාපි එහිදු ති හේතුකං උක්කත්තං කුසලං ති හේතුක උත්කෘෂ්ඨ කුසලය ති හේතුකං පටිසම්භින් දත්වා ති හේතුක ප්‍රතිසම්භියක් දී පවත්තේ ප්‍රවෘත්ති කාලෙහිදී 16 විපාකානි විපච්ඡති. විපාක 16ක් විපාක වශයෙන් ලැබේ ගෙන දෙයි. ති හේතුක මොමකං ත්‍රි හේතුක ඕමක කුසලයේද ද්වි හේතුක මුක්ඛංච ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයේද ඒ කුසලං ද්වි හේතුකං පටිසන්ධින් දත්වා ද්වි හේතුක ප්‍රතිසන්ධියක් දී පවත්තේ ප්‍රවෘත්ති කාලෙහිදී ති හේතුක රහිතානි ත්‍රි හේතුකය හැර ත්‍රි හේතුක විපාක හැර ද්වාදස විපාකානි විපච්ඡති. විපාක 12ක් විපාක වශයෙන් ලැබේ. ඉතින් ද්වේතුක මොමකං පන කුසලං ද්වේතුක ඕමක කුසලයේ වනාහි අහේතුක මේව පටිසන්ධින් දේති. අහේතුක ප්‍රතිසන්ධියක්ම දෙයි. අහේතුක වූම ප්‍රතිසන්ධියක් දෙයි. අහේතුක මේව කියේ ඒකයි. අහේතුකං ඒව අහේතුක වූම පටිසන්ධින් දේති ප්‍රතිසන්ධියක් දෙයි. පවත්තේ ප්‍රවෘත්තියෙහිදී අහේතුක විපාකානේව විපච්ඡති. අහේතුක විපාකයන්ම ලැබේ. විපාක වශයෙන් ලැබේ. විහේතුක ඕමක කුසලය අහේතුක ප්‍රතිසන්දියක් දීලා ඒ අහේතුක විපාකවම පදවන. අසංකාර සසංකාර විපාකාන් නපච්ඡති. සසංකාර මසංකාර විපාකාන් කිචන අසංකා ඒ ගාතාව. අසංකාරං සසංකාර විපාකාන් පච්චති සසංකාර මසංකාර විපාකාන් කිචන. සමහරෙක් කියනවායි අසංඛාරික කුසලයෙන් අසංඛාරික විපාක මිස සසංඛාරික විපාක ගෙන දෙන්නේ නැත. ඒ වගේම සසංඛාරික කුසලයෙන් සසංඛාරික විපාකයක් මිස අසංඛාරික විපාකයක් ගෙන දෙන්නේ නැත. ඒක මතාන්තරයක්. ඒ අනුරුද්ධාචාර්යින් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. ඒ මොකද මේ විපාක සිත අසංඛාරික වීමට හා සසංඛාරික වීමට කරන ලද කුසලයේම නෙවෙයි හේතු වන්නේ. ඒ අවස්ථාවලදී ඒ සිත් අසංඛාරික වීමට සසංඛාරික වීමට හේතු වෙන තව කරුණු තිබෙනවා. ඒ කර්ම කොටගෙන ඒවා අසංඛාරික සසංඛාරික වෙනවා. මිසක අර කරන ලද කුසලයේ නිසාම හුවා ඒක වෙන්නේ නැtei කියලා. ඒ නිසා තේසං ද්වාදස පාඨානි දසත්තච යථාක්‍රමං යථා විත්තානුසාරේන යථා සම්භව මුචිසේ. තේසං ද්වාදස පාඨානි දස අත්තච යථාක්‍රමං යථා විත්තානුසාරේන යථා සම්භව මුචිසේ. ඉතින් මේ කියන ලද 12 ආදී විපාක තේසං ද්වාදස පාඨානි දසත්තච යථාක්‍රමං යථා විත්තානුසාරේන යථා සම්භව මුචිසේ. දැන් ලැබෙන විපාක සුදුසු පරිදි ගන්නටයි ඒ කියන්නේ ගාථාවෙන් කියන්නේ ඒක. සමහර දැන් අපි කිව්වා මේ කාමාවචර කුසලය. ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසලයෙන් ඒක උත්කෘෂ්ඨ වුණොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දීලා පරෝක්ති කාලයේදී විපාක 16ක් උපදවනවා. ඒ වගේ ඒ පිළිවෙල ගන්නට ඕන. දැන් ඒ 16ක්ම උපදවන්නට බෑ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබුණ තැනකට. එයාට එතකොට ලැබෙන්නේ 12ක්. අහේතුක ප්‍රතිසන්දියක් කාමසුගතිය අහේතුක ප්‍රතිසන්දියක් ලැබුණ කෙනෙකුට ඒ සහේතුක විපාක ලබන්නට බෑ. එතකොට ලැබෙන්නේ අහේතුක විපාක පමණයි.
ඒ විදිහට ගන්නට ඕන. ඊළඟට රූපාවචර කුසලයේ ගැන කියනවා. රූපාවචර කුසලාන් තන පඨම ඥානං පරිත්තං භාවෙත්වා භ්‍රම පාරිසජ්ජේසු උප්පජ්ජන්ති. ඒ ලේසි තේරුම් ගන්න. රූපාවචර කුසලයේ වනාහි එතකොට කුසලයේ කියනවනේ ප්‍රථම ධානය කියලා එකක්. ඒ ප්‍රථම ධානය පරිත්තං භාවෙත්වා. පරිත්තං භාවෙත්වා කියන්නේ ස්වල්ප වශයෙන් වැඩිවොත්. භ්‍රම පාරිසජ්ජේසු උප්පජ්ජන්ති. දැන් ධානය උපදවාගත් පමණින් ඒ තැනත්තා ඒ ධානය හොඳටම දියුණු කළයි කියන්නේ නැහැ. ඒ ධානය හොඳටම දියුණු කිරීම සඳහා නැවත ඒ ධානයට සමවැදීම් වශයෙන් නිතර පුරුදු කරන්නට. පුරුදු කරලා බලවත් බවට පමුණවා ගන්න. දැන් ඡන්දාදිය දුර්වල ඒ ධාන බලවත් වීමට හෝ ඒ බලවත් නොවීමට කරුණු තමයි අර අධිපති නාමයෙන් දැක්වෙන නැත්නම් ඉද්ධිපාද නාමයෙන් දැක්වෙන ධර්ම. ඡන්ද, චිත්ත, විරිය, වීමංශ කියලා හතර. ඒ දුර්වල වූ ඡන්දාදිය හේතු කොටගෙන උපදවාගත් ධානය පරිත්තේක. මධ්‍යම තරමින් ඒවා ඇති කරගත්ත ඒවා දියුණු කරගත්ත තැනැත්තාගේ ඒ ධානය මධ්‍යම ධානයක්. ඒ ඊටාම හොඳට දියුණු කළ තැනැත්තාගේ ධානය ප්‍රණීත එකක්. එතකොට ධාන උපදවන කෙනෙකුගේ උවත් ඒ ධානය පිළිබඳව තියෙනවා විශේෂයක්. අපි ගනිමු කෙනෙක් 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා ප්‍රථම ධානය උපදවලා තියෙනවා. නමුත් මේ 3 දෙනා ඒ ප්‍රථම ධානය වඩලා ඇති කරගෙන ධානසිත තියෙනවා. ඒ ධානසිත තිබූ පමණින් ඒ 3 දෙනාටම ඒ ධානයෙන් ගෙන දෙන විපාක සමානයි කියන්නට බෑ ගෙන දෙන ස්ථානයන්ගේ වශයෙන්. ඒ මොකද ප්‍රථම ධානය උපදවාගත් තැනැත්තා බැවින් ඒ ප්‍රථම ධානයේ විපාකේ නොපිරිහි කාලක්‍රියා කළොත් ප්‍රථම ධාන භූමියෙහි ප්‍රතිසන්දිය ලැබෙනවා. ප්‍රථම ධාන භූමි තිබෙනවා. භූමි වශයෙන් එක තලයක පිහිටි ස්ථාන වශයෙන් 3ක් තිබෙනවා. ඒ තමයි භ්‍රම පාරිසජ්ජ, භ්‍රම පුරෝහිත, මහා පරිත්ත වූ ප්‍රථම ධානයේට මධ්‍යම ප්‍රථම ධානයෙන් ගෙන දෙන විපාකය ගෙන දෙන්නට බෑ. ඒ තරම් ශක්තියක් නැහැ. ඒ නිසා ඒ ප්‍රථම ධානයේ පරිත්ත වශයෙන් ගඩු තැනත්තාට ලැබෙන ප්‍රතිසන්දිය කොහිද? ධක්ම පාරිසජ්ජ. මධ්‍යම වශයෙන් ඒ දියුණු කළ ගඩු තැනත්තාට ලැබෙන ප්‍රතිසන්දිය භ්‍රම පුරෝහිතෙහි. ඒක ප්‍රණීත වශයෙන් ගඩු තැනත්තාට ලැබෙන ප්‍රතිසන්දිය මහා භ්‍රම. අන්න ඒ විදිහට වෙනසක් තිබෙනවා. පරිත්තං භාවිත්වා භ්‍රම පාරිසජ්ජේසු මජ්ජිමං භාවිත්වා භ්‍රම පුරෝහිතේසු පනීතං භාවිත්වා මහා භ්‍රමේසු. එහෙම එනවා. අන්න ඒක තේරුම් ගන්නටත් ඕන. ඒයින් අදහස් කරන්නේ ඒක